අද 2021 ජනවාරි 16 සෙනසුරාදා සිරස්තල නව සමග පිළිසඳරට ජනපති මැදිරිගිරියට හිටපු ජනපතිත් එක්වේ. වස්නාහිර හැර සෙසු පළාත්වල උපකාරක පන්ති ජනවාරි 25 සිට ආරම්භීමට අවසර. අවසර ලබා දෙන්නේ ඉඳ ගැනීමට හැකි ප්‍රමාණයෙන් 50%ක් වරීම සංඛ්‍යාව ළමයින් 100ක් දක්වා. කොවිඩ් රෝගීන් හමුවීමත් සමග බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලා 3ක් වසා දැමී. රද්දොළුගම පොලිසියේ 14කට කොවිඩ්. නැගෙනහිර ගැටිය සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුව සමග පැවති පළමු සාකච්ඡාව ඵලදායී නොවේ. යෝජනාවලිය ලබා දීමත් කල්යයි. කැංකේගේ දෙන්නයි සහභාගී වුණේ. සාකච්ඡාව ඵලදායී මට්ටමකට තිබුණේ නැහැ. ලොව විශාලතම කොවිඩ් එන්නත්කරණය ඉන්දියාවේදී ආරම්භේ. ඉලක්කය කෝටි 3ක්. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පිතිකරණ විලාශය දෙස් විදෙස් විචාරකයින්ගේ විවේචනයට. Tricky situations that call for calm, smart, cool thinking. From Adaderana, this is Adaderana Prime Time with Kushani Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. ගම සමග පිළිසතර 6 වන අදියර අද පොළොන්නරුව මැදිරිගිරිය විසෝපුර වෙඩිකච්චේ ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අලුතින් ස්ථාපිත කෙරුණු මෙම ගම්මානයේ ජනතාව දැඩි ලෙස පීඩා විඳින බනාලි ගැටලුව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා. The big story. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳර 6 වන අදියර අද ක්‍රියාත්මක කෙරුණේ පොළොන්නරුව මැදිරිගිරිය විසෝපුර වෙඩිකච්චේ ගම්මානය කේන්ද්‍ර කර ගනිමින්. ප්‍රථමයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිරිගිරිය මහවැලි ප්‍රාථමික විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට එක් වුණා. එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් හා රොෂාන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අනතුරුව ජනතාව ජනාධිපතිවරයා වෙත සිය ප්‍රශ්න ඉදිරිපත් කළා. අපේ අලිවට ගැමුණුපුර සිට දහම්වැව හරහා අක්බාත්පුර දක්වා ඉදි කරලා තිබෙනවා. නමුත් එම අලිවට මේ වෙනකොට අක්‍රීය තත්ත්වයේ පවතිනවා. එම අලිවට විදුලිය සක්‍රිය කරලා ඉදි කරලා දෙන්න කියලා ගරු ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලපු වෙනස් වීම කරන්න සැලසුම් හරි ගස්සලා තියෙන්නේ. වර්තමාන අගමැතිතුමා හිටපු කාලේ 2013 වඩිගව ගල්පොත්තයිනෙන් මේ අලිවට ගැහුවා. ඒක හිතුවක්කාර ලෙස පහුගිය කාලේ හිටපු නිලධාරියෙක් ඒ අලිවට සම්පූර්ණ ඉවත් කළා. යාය මැද දෙකට කරලා ඒක ගහලා තියෙන අලිවට ගහලා තියෙන්නේ බවුන්ඩරි එකේ ගහලා තියෙන්නේ. මායිමේ ගහලා තියෙන්නේ. හරි මායිමේ. නමුත් දැන් ඒකෙදි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක ගලවල ඉවර වෙලා ඒක පස්සට කරන්න පියවර ගන්නවා. දැන් අපි තීරණයක් ගත්තනේ අර ඒගොල්ලෝ වගා කරපු ඒවා ඉදිරියටත් වගා කරන්න ඉඩ දෙන්නට. ඒක පිළිබඳව මොකද්ද අරගෙන තියනවද මොන හරි ගරු ජනාධිපතිතුමනි අපි දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තමයි ඒක පටන් ගන්න යන්නේ. ඒ අදාළ නිලධාරීන් සහ මේ දේශපාලන අධිකාරියත් එක්ක වාඩි වෙලා සාකච්ඡා කරලා ඒ ඉඩම් නිදහස් කිරීමට අපි බලාපොරොත්තු. ඕන කෙනෙක් තමන් වගා කරපු ඒවා තියෙනවා නම් දිගටම වගා කරන්න. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වගා කිරීමේදී අර අලුතින් කැලෑ කැපීම විතරක් කරන්නට එපා. දෙන්න ජනාධිපතිතුමා මේ ඔක්කොම දන්නවා ඇතිනේ මේ ප්‍රශ්නේ. තුමාගේ අදහස් ගන්න. මේ ගොවි ජනපද ව්‍යාපාරය අලුත් ව්‍යාපාරයක් විදිහට ඔබට අලුත් අත්දැකීමක්. කාලීන වශයෙන් ඉදිරියට යන විට රජයේ සහයෝගය ලැබෙන විට මේ බොහෝ ප්‍රශ්න විසඳෙයි. ඒ අදාළ නිලධාරීන්ට පිළිතුරු දෙනා වගේම ඒ දෙන පිළිතුරු ඒ ආකාරයෙන් ඉෂ්ට කිරීම ඒ නිලධාරි මාත්‍රුන්ගේ වගකීමක් සහ යුතුයකමක් වෙනවා. මුතුන් මිත්තෝ කාලේ ඉඳලා අපි ගවයින් තමයි ඇති කෙරුවේ. ඒක ගවයින් අපි තියාගෙන හිටියේ බෙලිවිල කියන ප්‍රදේශයේ. දැනට වනජීවියකේ නිලධාරි මහත්තුරු කියන සතියක් ඇතුළත අපේ හරක් අරගෙන යන්න කියලා. ගරු ජනාධිපතිතුමාට වැඳලා අපි කියන්නේ අපට රැකී රස්සා එපා. අපිට ඒ කොතනක හරි අපේ හරක් ටික රැකගෙන ජීවත් වෙන්න වගේ හදලා දෙන්නයි ඔබතුමාගෙන් මේ ඉල්ලන්නේ.
වනජීවියෙක්ෙන්ස වෙලා තියෙන්නේ තුමලා ඒකපාර්ශිකව මේ හරක් ටික එළියට ගන්න කියලා තද බල තැනක ඉන්නවා නඩු දානවා මේ ප්‍රශ්න දානවා. ඒතකොට සර් මේ මිනිසුන්ට හරක් ගෙනියන්න තැනක් නැහැ. කිරිගොවින් දාන්න දැන් හොයලා තියෙනවා. කන්දකාඩු ප්‍රදේශයේ 3750ක් අක්කර හොයලා තියෙනවා. එතකොට මේගොල්ලන්ට කොහොමද එච්චර දුර යන්නේ? සර් ඒ හරිය වතුරත් නැහැ. හරක් හිටියාම වෙන්නේ දැන් උලා කෑමනේ සිද්ධ වෙන්නේ සර්. එතකොට අලින්ට තියෙන කෑම ටික නැතිලා තමයි සර් අලි එළියට බහැලා අලි ප්‍රශ්නේ වැඩි වෙලා තියෙන එක. ඒකම හරක් ගිහිල්ලා හරක් කුර වලට වතුර බොර වුණාම අලි ඒ වතුර බොන්නේ නැහැ. දැනට අර ඇතුලේ සුපෝෂණ කටයුතු කරලා වැව් ටික හැදුවට පස්සේ ওই ප්‍රශ්නේ විසඳනවා ජනාධිපතිතුමනි. අතිගරු ජනාධිපතිතුමනි ඔක පනත තුල තියෙන නීතියක් නිසා පනත සංශෝධනය කරනවා නම් මේ කටයුතු කරන්න පුළුවන්. දැනට මේ කට්ටියට ඉඩ දෙන්න. ඊට පස්සේ බලන්න මොකද්ද මේගොල්ලන්ට ඒ ප්‍රදේශයෙන්ම තෘණ භූමියක් හොයාගන්න පුළුවන්ද කියලා. ජනාධිපතිතුමනි මැදිරිගිරිය වටදාගේ රක්ෂිතයේ මුවන් 2000ක් පමණ ඉන්නවා. ඒ මුව ගහණය වැඩිකම හේතුවෙන් ඔප්පු තියෙන කුඹුරු අක්කර 300කට දැඩි ලෙස හානි කරනවා. දීලා තියෙනවා කම්බි වැටක් ප්‍රමිතියෙන් තොරයි. මොකක්ද අදහස? ඔබතුමාගේ මොකක්ද මේකට විසඳුම? මේ මුළු රක්ෂිතයම වට කරලා පුරාවිද්‍යා මායිම් වලට දැල් වැටක් ගහන්න ඕනේ. එතුමන්ලා සමග සාකච්ඡා කරලමයි එතුමන්ලා ඉල්ලන විදිහට අපේ තාක්ෂණ නිලධාරියන්ලා වැට මැනුම් කටයුතු කරලා එස්ටිමේට් කරලා දිස්ත්‍රික් ලේකම්තුමාටත් දිස්ත්‍රික් ලේකම්තුමා හරහා පංජී දෙපාර්තමේන්තුවටත් යවලා තියෙනවා. අපේ මහින්ද රාජපක්ෂ පස්වෙනි විධායක ජනාධිපතිතුමා ඉන්න කාලේ මහින්දෝදය විද්‍යාගාර තාක්ෂණකාර ඇති කරලා මේක අලුත් වැඩසටහනක් විදිහට වැඩපිළිවෙලක් විදිහට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයාගේ යටතේ කරගෙන ගියා. පහුගිය රජයේදී මේ සියල්ල මහින්දෝදය කියන නමත් කපලා එන්දා දැනට පාසල් 38ක් දිස්ත්‍රික්කේ තාක්ෂණාගාර වහලා තියෙන අවුරුදු 6ක් පුරාවට ජනාධිපතිතුමනි. ඒ නිසා කරුණාකරලා මේ තාක්ෂණාගාර 38ටත් නැවත ඒව ටික බලන්න. මම පෞද්ගලික සතියක් ඇතුළත හොයලා බලලා අවශ්‍ය ඒවා නිවැරදි කරන්න කටයුතු කරන්න. දැන් මම හිතන්නේ ඔක දැන් හුඟක් මෙහි විතරක් නෙවෙයි. ඔව්. ඒවා හුඟක් තැන්වල වැහිලා තියෙන්නේ. ඒකින්ද ඒක ක්‍රියාත්මක කරන්නට ඕනේ ඒවා ටික. බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල ජනවාරි 25 වනදා සිට උපකාරක පන්ති යලි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ මුළු ආසන ප්‍රමාණයෙන් 50% හෝ උපරිමය සිසුන් 100ක සීමාවට යටත්වයි. මේ අතර තවත් කොවිඩ් ආසාදිතයන් 343 දෙනෙකු අද පස්වරුවේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මෙරටින් ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයින් 695 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 168ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 147 දෙනෙක්, මහනුවරින් 90 දෙනෙක්, කළුතර හා ගාල්ල දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 34 දෙනෙකු බැගින්ද වාර්තා වුණා. ප්‍රදේශයේ තහවුරු කළ නොහැකි පුද්ගලයන් 27 දෙනෙකුද ඊයේ ආසාදිතයින් ලෙස වාර්තා වූ අතර විදේශයන්හි සිට පැමිණි 12 දෙනෙකුද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඊයේ රාත්‍රියේ තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වුණා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 90 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 255ක් දක්වා ඉහළ ගියා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් බොරළගොඩ අපනයන සැකසුම් කලාපයේ පිහිටි කර්මාන්තශාලා 5ක අහඹු ලෙස තෝරාගත් සේවකීන් 31 දෙනෙකු PCR පරීක්ෂණයට පසුගියදා ලක් කෙරුණු අතර ඉන් 20 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 200 දෙනෙකු පමණ අදත් PCR පරීක්ෂණයට යොමු කළ අතර අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලා 3ක් తాවකාලිකව වසා දැමීමටද පියවර ගැනුණා. එසේම ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 523ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් සීතාවක ඇඟලුම් කම්හල් සේවකයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් වනවා. මේ අතර අතුරුගිරිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු කොවිඩ් ආසාදිතෙක් ලෙස හඳුනා ගැනීමත් සමග එම පොලිසියේ රථවාහන අංශයේ සේවය කළ නිලධාරීන් 10 දෙනෙකු නිරෝධායනයට ලක් කර PCR පරීක්ෂණයට යොමු කෙරුණා. රද්දොළුගම පොලිස් ස්ථානයේ අසනීප තත්වයේ සිටි පොලිස් නිලධාරියෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වීම නිසා එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 35 දෙනෙකු ඇන්ටිජන් සහ PCR පරීක්ෂාවන්ට ලක් කර අතර එහිදී නිලධාරීන් 14 දෙනෙකුටම කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අපි දැන් සැලසුම් කරගෙන යනවා රෝගය වැළඳී ඇති බවට තහවුරු වුණු අය රෝහල් ගත කිරීමට අදාළ ප්‍රතිකාර ලබා දීමට ඊට අමතරව අපි රද්දොළුගම පොලිස් ස්ථානයට අනියුක්ත සියලු දෙනා නිරෝධායනයට යොමු කරනවා. එමෙන්ම සීදුව රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටින පුද්ගලයන් 3 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. මේගොල්ලෝ
පිටින් PCR කරලා පොසිටිව් කියලා අපිට වාර්තා වෙච්ච කට්ටිය. ඒගොල්ලෝ දැන්නම රෝහල් ගත කිරීම අපි කඩේට කරලා තියෙනවා. ඒ වාර්තා වුණු රෝගීන්ගේ නිවාස වල සියලුම දෙනා අපි නිරෝධායන දාලා තියෙනවා. ඒගොල්ලෝ ඉදිරියේදී PCR පරීක්ෂණ වලට භාජනය කරන්නත් බලාපොරොත්තු වෙනවා. වවනියාව දිස්ත්‍රික්කයෙන් බිහි වූ නව කොවිඩ් පොකුර මේ වන විට ආසාදිතයින් 167 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. පට්ටාංචිචූර් ගම්මානය කේන්ද්‍ර කරගනිමින් බිහි වූ මෙම කොවිඩ් පොකුරේ ආසාදිතයන් ක්‍රමයෙන් ඉහළ යාම නිසා පිවිසුම් මාර්ග වසා දමමින් වවනියාව නගරයට ඇතුළු වීම සීමා කර තිබුණා. ත්‍රිකුණාමලේ නගරයේ ආශ්‍රිතව වෙසෙන කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබුණේ පසුගියදා සිදු කළ PCR හා ඇන්ටිජන් පරීක්ෂණවලදී. ඒ අනුව අද උදෑසන සිට පූඹුහාර නැගෙනහිර ග්‍රාම සේවා වසමේ සංචරණය කිරීම සඳහා ආරක්ෂක අංශ සමාජිකයන් යොදවා තිබුණේ මෙලෙසින්. අම්පාර උහන සිවිල් ආරක්ෂක බලකා මුලස්ථානයට අනුයුක්ත සෙබලෙක් කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනා ගැනීමත් සමග එම ප්‍රදේශයේ පවුල් 128ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. අම්බලන්ගොඩ නගරයේ පෞද්ගලික බැංකුවක සේවකයෙකුටත් කොවිඩ් ආසාදනය වීම නිසා ඔහු සමග සේවය කළ බැංකු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ අතර එම බැංකු ශාඛාව తాවකාලිකව වසා දමා අද විස බීජ හරණයට ලක් කෙරුණා. මේ වන විට ශ්‍රී ලංකාව පුරා පුද්ගලයින් 1,16,000ක් පමණ ස්වයං නිරෝධායනයේ නිරත වෙනවා. අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ස්වයං නිරෝධායනයේ යෙදෙන පුද්ගලයන් සිටින නිවාස ආශ්‍රිතව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට එහිදී ඔවුන් ලබා ගන්නා තොරතුරු මත එසේ පිටවැන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමටත් ක්‍රියා කරනු ලබනවා. එමෙන්ම ඊයේ දිනේදී බුද්ධ්‍යාශ නිලධාරීන් වාර්තා කර තිබෙනවා පාසල් බස් රථ තුල ළමයින් අනාරක්ෂිතව රැගෙන යන බවට විශේෂයෙන්ම මුහුණු ආවරණ පැළඳීම දුරස්ථභාවය යන සංකල්ප වලට පටහැනිව කටයුතු කරන බවට රථවාහන අංශවල පොලිස් නිලධාරීන්ට මේ ගැන අපි උපදෙස් ලබා දී තිබෙනවා. එවැනි සෞඛ්‍ය රීති වලට පටහැනි ආකාරයට රියදුරන් කොන්දොස්තරවරුන් හෝ සහායකින් කටයුතු කරනවා නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පාසල් බස් රථවල රියදුරන් කොන්දොස්තරවරුන් සහායකින්ද ඉදිරියේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල ජනවාරි 25 සිට උපකාරක පන්ති යලි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලබා දී තිබෙනවා. උපකාරක පන්ති ගුරුවරුන් පසුගියදා ජනාධිපතිවරයා හමු වී තම ගැටලු පිළිබඳ දැනුම් දීමෙන් පසුව ජනාධිපතිගේ උපදෙස් පරිදි යුද හමුදාපතිවරයා හා සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සමග සාකච්ඡා කර ඇති අතර යලි උපකාරක පන්ති ආරම්භීමට අදාළ මාර්ගෝපදේශ දින 10ක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව දැනුම් දෙනු ලැබුවා. අද අදාළ අනුමැතිය දෙනු ලැබුවේ ඒ අනුවයි. චක්ලේඛනය අනුව ජනවාරි මාස 25 වෙනි දින සිට අවසර ලබා දීලා තියෙනවා. ඒ අවසර ලබා දෙන්නේ ඉඳ ගැනීමට හැකි ප්‍රමාණයෙන් 50%ක් හෝ උපරිම සංඛ්‍යාව ළමයින් 100ක් දක්වා පමණයි. මෙම උපකාරක පන්ති ආපොස සාමාන්‍ය පෙළ සහ ආපොස උසස් පෙළ සඳහා පමණක් මුලදී විවෘත කරන ලෙස තමයි අපි ඉල්ලා සිටින්නේ. දිස්ත්‍රික්ක හරහා එම අපි සම්පූර්ණයෙන්ම අවසර ලබා දීලා නැහැ. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව දින සිට සති දෙකක් ගියාට පස්සේ තමයි අපි උපකාරක පන්ති ආරම්භ කරන්න අවසර ලබා දෙන්න දැනට තීරණය කරලා තියෙන්නේ. මේ අතර කොවිඩ් ආසාදිත වෛද්‍යවරයෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්වීම නිසා තමා මුහුණ දුන් PCR පරීක්ෂණයෙන් තමාට කොවිඩ් වැළඳී නොමැති බව තහවුරු වී ඇතැයි රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා අද දෙරණට ප්‍රකාශ කළා. තම පවුලේ සමාජිකයන් හෝ තමා සේවය කරන රෝහලේ වෛද්‍යවරුන් කිසිවෙක් ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇතැයිද ඒ මහතා පැවසුවා. පාදනීය මහතා කොවිඩ් ආශ්‍රිතයෙකු වීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරය රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විවේචනයට ලක් වුණා. අපි මේ මොහොත වෙනකොට ඉතාම තීරණාත්මක ලෙස මැදිහත් වෙලා ඉන්නවා. මේ රටෙන් දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍ය මේ රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙලකට රාජ්‍ය වෛද්‍ය නායක සංගමය මැදිහත් වෙලා තියෙනවා. ඒ මැදිහත් වීමම සමහර මාධ්‍ය ප්‍රධානීන්ට කරදරයක් වෙලා තියෙනවා. එතකොට අපි කියන්න කැමති මේ සියලුම අය හිතනවා නම් විශේෂඥ වෛද්‍ය පාදිනේ හැංගිලා කියලා ප්‍රචාර හදලා ඒ හරහා කිරිපිටි සමාගම්වල උවමනාව, දුම්කොළ සමාගම්වල උවමනාව ඉෂ්ට කරලා මේ රාජ්‍ය වෛද්‍ය නායක සංගමය නතු කරගන්න ඒක වුන්ට දවල් සිහිනයක් පමණයි. අද පස්වරුවේත් නව කොවිඩ් ආසාදිතයන් 343 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 51,937 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද තවත් පුද්ගලයන් 487 දෙනෙකු සුවය ලබා පිටව යාවත් සමග සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 44,746ක් වනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 6,936ක් පමණයි. කෝටි 3ක ජනතාවක් ඉලක්ක කරගත් ඉන්දීය කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙලේ පළමු අදියර අදින් ආරම්භ වුණා.
මේ අතර අතිශය වයස්ගත සහ දැඩිසේ රෝගාතුරව පසුවන වැඩිහිටියන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම අතිශය අවදානම් සහගත බවට නෝර්වේ රාජ්‍ය අනතුරු අඟවා තිබෙනවා. කොවිඩ් එන්නත් ලබා දීමේ ලොව විශාලතම වැඩසටහන ඉන්දියාවේදී අද ආරම්භ වූයේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්. වැඩසටහනේ පළමු අදියර යටතේ රජයේ අනුමැතිය හිමි වූ කොවිෂීල්ඩ් හා කොවැක්සින් එන්නත් මාත්‍රා කෝටියක් සෞඛ්‍ය සේවකයන් වෙත ලබා දීමට නියමිතයි. ඉන් අනතුරුව පොලිසිය, ආරක්ෂක අංශ, නගර සභා සේවකයන් හා තවත් ඉදිරිපෙළ සේවකයන් වෙත එන්නත ලබා දීමට රජය සූදානම් වනවා. එම අදියර අවසන් කිරීමෙන් පසු වයස අවුරුදු 50 ඉක්ම වූ පිරිස් සහ වයස අවුරුදු 50ට අඩු නමුත් අවදානම් සෞඛ්‍ය තත්ත්වයන් සහිත පිරිස් ඉලක්ක කර එන්නත ලබා දීමට නියමිතයි. අද දිනේ පමණක් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන ලක්ෂ 3ක්. ලොව දෙවෙනියට වැඩිම කොවිඩ් ආසාදිතින් වාර්තා වන ඉන්දියාවේ මෙවන විට සිදුව ඇති කොවිඩ් මරණ ගණන 1,52,094ක්. අතිශය වයස්ගත සහ දැඩිසේ රෝගාතුරව පසුවන වැඩිහිටියන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම අතිශය අවදානම් සහගත බවට නෝර්වේ රාජ්‍ය අනතුරු අඟවා තිබෙනවා. ඔවුන් මේ නිවේදනය කර ඇත්තේ එන්නත් ලබා දීමෙන් දින කිහිපයක් ගත වීමටත් පෙර වැඩිහිටියන් 23 දෙනෙකු මියගොස් තිබීම නිසායි. එන්නතෙන් නැතිවන සුළු අතුරු ආබාධ මේ මරණවලට හේතු විය හැකි බවද ඔවුන් පවසනවා. නෝර්වේ මරණ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ෆයිසර් බයෝඑන්ටෙක් සමාගම පවසනවා. මෙවන විට කාර්යක්ෂම බවින් ඉහළ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත හා මොඩර්නා එන්නත ඇමරිකාව හා යුරෝපා රටවල් රැසක එන්නත් කරන්නට යොදාගෙන අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතද යුරෝපයේ භාවිත කරනවා. චීනය ස්වදේශීය වශයෙන් නිපද වූ එන්නතක්ද රුසියාව ස්පුට්නික් 5 එන්නතද භාවිත කරන අතර ඉන්දියාව දේශීයව නිෂ්පාදිත කොවිෂීල්ඩ් හා කොවැක්සින් එන්නත් යොදා ගනිමින් සිටිනවා. මේ අතර කොවිඩ් වසංගතයෙන් ලොව වැඩිම බලපෑමට ලක්ව ඇති ඇමරිකාවේ කොවිඩ් මරණ ගණන ලක්ෂ 4 ඉක්මවා ගියා. ඒ ඊයේ වාර්තා වූ මරණ 3419ත් සමගින්. නව කොවිඩ් ප්‍රභේද රටට ඇතුළු වීම වැළැක්වීමට සියලු සංචාරක කොරිඩෝ වසා දැමීමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා. අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ නව නීති ලබන පෙබරවාරි 15 වෙනිදා දක්වා බලාත්මක බවයි. ගෙවුණු දිනේදී රටින් ආසාදිතින් 55761ක් වාර්තා වූ අතර සිදුව තිබූ මරණ ගණන 1280ක්. ගෝලීය කොවිඩ් ආසාදිතින් ගණන 9,43 ලක්ෂ ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 20,19,000ට අධිකයි. කොවිඩ් එන්නතක් ලබා ගැනීම සම්බන්ධයෙන් රජයට මෙතෙක් නිසි සැලසුමක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද තරුණයන් පිරිසක් සමග නුගේගොඩ පැවති විශේෂ සංවාදශීලී හමුවකදී ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. COVID-19 මට පෙනෙන්නේ නැහැ මේ අවුරුද්දේ අවසන් වෙයි කියලා. ඒක පැතිරෙනවා. එක වටයක් එනවා, ඒ වටේන් පස්සේ තව වටයක් එනවා, ඒ වටේන් පස්සේ තව වටයක් එනවා, ඒ වටේන් පස්සේ තව වටයක් එනවා. සමහර රටවල් එන්නත් කිරීම වැක්සිනේෂන් ආරම්භ කළා තියෙනවා. ලංකාවේ එන්නත් කිරීම ගැන කිසිම සැලසුමක් නැහැ. අපිට කිව්වා සියලු දෙනාටම මාර්තු මාසේ ලැබෙනවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. අපි ඉන්දියාව ගැන කියනවා, චීන ගැන කියනවා. ඉන්දියාවේ ආරම්භ කළා තියෙන්නේ බෙදා හරින එක ගිය සුමානේ විතරයි. එහෙනම් ඒ අයට යන්න තියෙනවා වටේම ඉන්දියාවට. ඒගොල්ලෝ ප්‍රකාශ කළා තියෙන්නේ අවට සාක් රටවල් වලට පළවෙනි වටේ දෙන්න පුළුවන් මිලියන 20යි කියලා. ඔය රටවල් ඔක්කොම එකතු කරාම අපිට තියෙනවා මිලියන 500ක් නැත්නම් 600ක ජනගහනය. ඒ විතරයි ලැබෙන්නේ. චීනෙන් තාම ගිවිසුමක් ගත්තද කියලා අපි දන්නේ නැහැ. නියම යන්ත්‍රණයක් නැහැ. මට ආරංචි ආණ්ඩුව ගිහින් අපනයන ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් මිලියන 10ක් තෑගි දෙන්න කියලා තියෙනවා මේව අරගන්න. ඒ මුදල අපේ අයවැය හොයාගන්න පුළුවන්. අපි හිඟා කනවා පුද්ගලික අංශයෙන් අපිට සල්ලි දෙන්න කියලා. මෙම් බොරු කරන්න එපා. The approach that the government has towards tourism right now, what do you think? Tourism will not come around at least till end of this year, early next year. All depends how corona is getting controlled. Now we are just opening without checking. Now we have imported the British variety. So it's a very, very short-sighted, especially the Ukraine ones. What they call the bubble concept in tourism is not working. If you bubble them up in a hotel, then what is the use of being there? Now the serious thing here was that they were taking the Dalada Malika, which we don't visit now because we don't want to be in a crowd. මේ මොහොතේ ඔබතුමාලගේ රජයක් තිබුණා නම් සංචාරන ක්ෂේත්‍රයට නංවාලීමට මොන වගේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන්නේ? එක වාසියක් තියෙනවා. රජෙත් නැහැ පාර්ලිමේන්තුවෙත් නැහැ. ඒකට මේවා කරන්න වැඩක් නැහැ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය පත් කළ අනු කමිටුව සමග පැවති පළමු සාකච්ඡාව ඵලදායී නොවූ බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එම සාකච්ඡාවට සහභාගී වූයේ අනු කමිටුවේ සමාජිකයන් දෙදෙනෙකු පමණක් බවයි. ඒ අනුව නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තීය සමිති යෝජනාවලිය බාර දීමද අද සිදු වූයේ නැහැ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුව සහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ වරාය හා නාවික අමාත්‍යාංශයේදී පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. සාකච්ඡාවට ගියේ යෝජනාවලිය කැන්ක් එකට බාර දෙන්න. නමුත් කැන්ක් එකේ දෙන්නයි සහභාගී වුණේ. ඒක නිසාද සාකච්ඡාව ඵලදායී මට්ටමකට තිබුණේ නැහැ. කැන්ක් එකේ සභාපතිතුමාම කිව්වේ මේ 49:51 තුල තමයි සාකච්ඡා වෙන්නේ කියලා. අපි කිසිම කෙනෙක් ඒකට කැමති නැහැ. අපිට ඕන 100%ක්. හැබැයි ඒ 100%ක් කියලා කියන අන්තවාදී විදිහට නෙමෙයි. අවසානයේදී අපිට කැන්ක් එකෙන් ඒ සභාපතිතුමාගේ උපදෙස් මත අපේ යෝජනාව දෙන්න කිව්වා ලබන සිකුරාදා වෙනකොට. ඒක දෙන්නේ මේ නිකාම වෘත්ති සමිති 23ක් නෙමෙයි. රටේ පළවෙනි වතාවට ගොඩ නැගුණු දෙවන්තම් බලවේගයක් තියෙනවා නගර පර්යන්තය වෙනුවෙන්. ඒ බලවේගය හරහා අපි මේ කැන්ක් එකකට ඒ යෝජනාව දෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාට ඒ යෝජනාව දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ කැන්ක් එක බාරගත්තත් නොගත්තත් මේ ආණ්ඩුවට ඒක ප්‍රතිචාර දැක්වුවත් නොදැක්වුවත් අපි මේ රටේ ජනතාව සමග එකතු වෙලා මේ වරාය සේවකයෝ සමග එකතු වෙලා වරාය අධිකාරියට නැගෙනහිර පර්යන්තයේ 100%ක් අයිතිය පැවරන විදිහේ ක්‍රියාමාර්ග වෙත යන්න. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයින් විසින් ඔන්ලයින් පෙටිෂන් ජනතා පෙත්සමට අත්සන් තැබීම අද පෙරවරුවේ සිදු කරනු ලැබුවා. ඒ දෙහිවල පිහිටි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන කාර්යාලයේදී මේ ආණ්ඩුවට ජාතික සම්පත් විකුණන්න එපා කියලා ඡන්ද දීපු ජනතාවටත් අපි කියනවා දැන් ආණ්ඩුව නිශ්චිත තීරණයක් කරන් තියෙනවා. ඒ තමයි නැගෙනහිර ජැටියේ 49%ක් ඉන්දියාවේ අදානි සමාගමට දෙන්න. 3/2 බලයක් ආණ්ඩුවේ තියෙනවා කියලා පෙන්වන්න. අපි මේ ආණ්ඩුවට කියනවා 3/2 පාර්ලිමේන්තුව ඇතුලේ තිබුණාට මහපාරේ මේ රටේ ජනතාව මේ ක්‍රියාමාර්ගයට එරෙහි විරුද්ධව පෙළගස්සන්න අදාළ කටයුතු ජාතික සමිති මධ්‍යස්ථානයේ හැටියට අපි කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය සූදානම් වෙනවා 100%ක් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්න. ඒගොල්ලෝ කියනවා මේක විකුණන්නේ නැහැ කියලා. නමුත් අයිතිය අත්හරිනවා. අප සතුව තියෙන රට සතුව තියෙන නැගෙනහිර ජැටියෙන් 49%ක් අත්හරිනවා. මුදලකුත් ගන්නවා. ඉතින් ඒක විකිණීම නෙමෙයි නම් ඒ ඕන වචනයක් පාවිච්චි කරගත්තට අපිට කමක් නැහැ. නමුත් සිද්ධ වෙන්නේ අපිට අහිමි වෙන එක. රට ගැන හිතලා පක්ෂ ભેද පැත්තකට දාලා රටේ අනාගතය ගැන හිතලා හැම කෙනෙක්ම Tamanට පුළුවන් විදියට මේ සටනට සම්බන්ධ වෙන්න මේ ඔන්ලයින් පෙත්සමටත් සියලු දෙනාට දායක වෙන්න කියන ඉල්ලීම කරනවා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදත් අදහස් පළ කළා. දැන් නැගෙනහිර පර්යන්ත අපි විකුණන්නේ නැහැනේ. හැබැයි අපිට ඇමරිකන් ඩොලර් මිලියන 600ක් ඕනේ. අපිට ණයක් ගන්න බෑ. ඒ නිසා තමයි අපි ඉන්දියාවේ ආයෝජකෙක්, ජපානයේ ආයෝජකයෙක් කියනලා ඒගොල්ලෝ වියදම් කළා පර්යන්තය හදලා අවුරුදු 30කින් මේ පර්යන්තය අපිට සම්පූර්ණ බාර දීලා යනවා. මොකද්ද ප්‍රශ්නේ? ආණ්ඩුවේ තියෙන දෙපිටි පිළිවෙතක්. පාර්ලිමේන්තුවට එකක් කියනවා, ඡන්දේ ගන්නවා එකක් කියලා. හැබැයි ක්‍රියාත්මක කරන තව එකක්. විපක්ෂයේ අද කතා කරන දෙයක් නැති නිසා නැගෙනහිර ජැටිය අල්ලගෙන විකුණනවා කියලා කෑ ගන්නවා. නෑ අපි විකුණන්න දෙන්නේ නෑ. ඔද අපේ කාලේ හොඳ නැති හින්දානේ ආණ්ඩුව බලයටපත් උනේ. එතකොට දැන් මේ හොඳට කරනවා කියලා ආපු අය මේක කරනකොට අපි විපක්ෂයක් හැටියට අපිට මේක බලාගෙන ඉන්න බෑනේ. ඔය කතා කරන එක මහත් වම්බන්තොට වරාය චීනකරණයට ලක් කරනකොට කතා කරලා සටන් කරලා එහෙම ඉතිහාසයක් නැහැ. ඒකෙන් පේන්නේ තමන්ගේ නිර්වත් භාවය. අපේ රටේ අර මහා දැවැන්ත සමුද්‍ර වගේ වැව් බදනකොට මොකක්ද ණයගත්තා? චීනෙන් ඉන්දියා ණයගත්තා. උපදෙස් ගත්තා තාක්ෂණික ගන්න මොකක්වත් නැහැ මේ හදාගත්තා. එහෙම රටට වරාය නෙමෙයි වරායේ ගැටියක් සංවර්ධනය කරන්න තනියෙන් බෑ. නිසා ඒක ඉන්දියා කම්පැනි කෙනෙක් රටක් දැන්ට තියෙන හැටියට 49% දෙන එක ගැනත් යම්කිසි කතා බහක් ඇති වෙලා තියෙනවා. ඉතින් වරාය අධිකාරිය කියනවා නම් ඒ සේවකයෝ කියනවා නම් අපිට විතරක් මේක කරන්න පුළුවන් කියලා අපි ඒක කළ යුතුයි. හැබැයි එහෙම කරන්න පුළුවන් කියන එක ගැන සනාථ කරන්න ඕනේ. එතකොට මම හිතනවා අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා මේ ගැන සැලකිල්ලට භාජනය කරයි. අපේ පැරණි කියමනක් තියෙනවා. වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා කියලා. හම්බන්තොට වරාය චීනයේ නැමැති මුදලාලිලාට බද්දට දීලා අපි ජාතියක් හැටියට දත නියෝමෙන් ඉන්නේ. එවන් පරිසරයක කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානුවන්ට දීලා ජාතියක් හැටියට දත නියවන්න වෙනවාමයි. මම නම් අදහස් කරන්නේ මේක අපි විසින් පාලනය කළ යුතුයි. හැබැයි අපිට අභියෝගයක් තියෙන අපිට මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් කියන එක.